හොඳයි. දැන් කෙනෙක්ගේ පෞරුෂත්වය පෙන්වන්න නැත්තම් දැන් මං අද ඉන්න විදිහ නෙමේ හෙට මගේ කොණ්ඩ මෝස්තරය වෙනස් කරොත් මං තව විදිහකට පෙනෙන්න පුළුවන්. ඒ නිසා කෙනාගෙන් කෙනාට නැත්තම් කෙනෙක්ගේ පෞරුෂත්වය නැත්තම් කෙනෙක්ගේ හැඩරුව ඉස්මතු වෙලා පේන්න අපේ කොණ්ඩ විලාසිතාව අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි අද දවසේදී සූදානම් වන්නේ කෙනෙක්ගේ මොහොනට ගැලපෙන ආකාරයට කොහොමද අපි කොණ්ඩ විලාසිතාවක් තෝරගන්නේ, ඒ පිළිබඳව කොහොමද සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ, සහ දැන් කොණ්ඩේට නොයෙක් විලාසිතාවන් කරන පිරිස ඉන්නවා. ඉතින් ඒ පිරිස කොහොමද කොයි ආකාරයෙන්ද Tamanගේ කොණ්ඩ මෝස්තර පිළිබඳව නැත්නම් ඒ කරන ප්‍රතිකර්මයන් සහ ඒ කරන විලාසිතාවන් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න අපි සූදානම් වන්නේ හැඩරුව විශේෂාංගයෙන්. ඉතින් මේ දේවල් ගැන ඔන්න ඔබත් එක්ක කතා බහ කරන්නට අපිත් එක්ක එකතන ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ජීවන් ගුණසේකර මහත්මයා. ආයිබෝන් සුබදැසන. ආයිබෝන් සුබදැසන. දැන් අපි අද දවසේදී මේ කෙනෙක් එක්ක අපි කතා කරනවා වගේම තමයි අපි කරලා පෙන්වන්නත් සූදානම් කොහොමද කෙනෙක්ගේ ස්වරූපයට ගැලපෙන්නේ කියලා අපේ කොණ්ඩ විලාසිතාව. අපි මුලින්ම කතා කරමු කෙනෙක්ගේ පෞරුෂත්වය වර්ධනය කරලා පෙන්වන්නට අපේ මේ කොණ්ඩ විලාසිතාව ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපි කතා කරමු කොහොමද අපේ මේ කෙස් කලමට මේ අපි ලබා දෙන මේ විලාසිතාව අපිට වැදගත් වෙන්නේ කියලා. ඔව් ඒක හොඳ කාරණා. මොකද ගොඩක් අයට අයිඩියා එකක් නැහැ මේ තමුන් දැන් පින්තූර දැකලා ගොඩක් අය අපි ගාවට එනවා මේක මට කරලා දෙන්නේ කියලා. නමුත් පළවෙනිම අපි කරන්න ඕනේ ඒක කන්සල්ටේෂන් එකේදී එයාට ගැළපෙන මොකක්ද කියන එක තෝරා ගැනීම. තමන්ගේ මූණට ගැළපෙන. මොකද ලෝකේ ගත්තාම ෆේස් ෂේප්ස් කියලා අපි කියනවා. ඒක වර්ග 7ක් විතර තියෙනවා. ඉතින් ඒකට ඒ 7 ඇතුළත් වෙනවනේ ඕනම කෙනෙකුට. එතකොට ඒක ඒ වර්ගයට ගැලපෙන විලාසිතාවන් තියෙනවා. ගොඩක් වෙලාවට ඒකට දැන් අපි උදාහරණයක් ගත්තොත් big forehead කියන්නේ නළල ගොඩක් පළල් කෙනෙකුට fringe එකක් වගේ යන්න පුළුවන්. side fringe එකක් එතකොට මේ forward straight fringe එකක් වගේ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ. එතකොට පංගුවක් අය ඒකට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් style එකට ඒක වහගෙන ලස්සන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උදාහරණයකට මම කිව්වේ ගොඩාක් මේ විලාසිතාව කියන එක හරිය වැදගත් කාරණාවක්. විශේෂයෙන්ම මේ hair dresser කෙනෙක් ගාවට ගිහින් කන්සල්ටේෂන් එකක් අරගෙන තමුන්ට ගැලපෙන්නේ කොහොමද කියන එක බොහොම වැදගත් මේ විලාසිතාව තෝරා ගැනීමේදී. ඉතින් අර අපි දකින්නවට වඩා ගොඩක් වෙනස් වෙනවා. සමහර වෙලාවට උදාහරණයක් ගත්තොත් තරබාරු කෙනෙක් එහෙම නැත්නම් කර්වි කෙනෙක්ට බොබ් hair cut එකක් සූට් වෙන්නේ නැහැ, ගැලපෙන්නේ නැහැ. ඉතින් එහෙම ඒ වුණාට යා කැමති වෙන්න පුළුවන් ඒකට. ඉතින් එතකොට එතනදී අපිට යම් කිසි කන්සල්ටේෂන් එකේදී අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ මේක මෙහෙම දෙයක් තියෙනවා සහ මොකද්ද ගැලපෙන heir style එක කියන එක. ඉතින් heir style එක තෝරා ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. hair dresser කෙනෙක් එක්ක කතා කරලා මේ මොකක්ද යන්න පුළුවන් හොඳම දේ මොකද ඇත්තටම පිට පෙනුමෙන් සෑහෙන වෙනසක් කරගන්න පුළුවන් එකම දේ තමයි hair style එක. දැන් ලොකු වෙනසක් කරගන්න පුළුවන්. හැබැයි දැන් අපි අර මෙතමා කිව්වා වගේ අපි කරන සමාන වෙලාවට අපි කරන මේ රැකියාවත් බලපාන ඕනේ නේද? ඒ වගේ තැනකට කොහොමද ගැලපෙන්නේ? නැත්නම් අපි ෆන්ක්ෂන් එකක් නම් ඒකට අනුව කොහොමද ගැලපෙන්න ඕනේ? උදේද දවල්ද රෑද මේ කාරණා පිළිබඳව ඉතින් මේ වගේ දැනුමක් තියෙන කෙනෙක් ලබා ඔබට පුළුවන් නම් ඒ උපදෙස් ලබා ගන්න ගොඩක් වැදගත්කමක් සහ ගොඩක් වටිනාකමක් ලැබෙනවා. අද අපි කරලා පෙන්නන සූදානම් වෙන දේත් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මෙතන මම අද ටයිම් එක අපේ වෙලාව අඩු නිසා මම කරගෙන ඇවිල්ලා තියෙනවා මේ අපේ මගේ මොඩල් ඇවිල්ලා ටිකක් ස්ලිම්. එහෙම නැත්නම් ටිකක් කෙට්ටුයි. මම පටන් ගත්තේ ලොං හෙයර් එකක් තිබුණේ ෂෝල්ඩර් ලෙන්ත් වගේ. නමුත් මම ඒක ෆෝර්ඩ් ග්‍රැජුවේෂන් බොබ් එකකට කන්වර්ට් කරා. ඒතකොට ඒක අපි මම අද සෙටින් එක කරලා මෙතන පෙන්නනවා. එතකොට ඒකේ වෙනස අපිට බලා ගන්න පුළුවන් මෙතන කොහොමද වෙන්නේ කියන එක. ඒ කියන්නේ දිග කොණ්ඩයක් තිබුණු කෙනෙක් දැන් කොටට කපලා තියෙන්නේ. හැබැයි ඒක ඒ කෙනාගේ මූණට ගැලපෙන විදිහට. ඒක තමයි වෙන්න ඕනේ. මොකද ඇත්තටම දැන් ගොඩක් ස්ලිම් එහෙම නැත්නම් කිට්ටු කෙනෙක්ට අපිට ගොඩක් වෙලාවට වොලියම් හෙයර් එකක් ආවොත් එයාගේ පිරිපුන් ගතිය සහ පිරිච්ච ගතිය වැඩියෙන් පේනවා. ඉතින් ඒකට එක එක ටෙක්නික්ස් hair dressers පාවිච්චි කරනවා එතනදී. වොලියම් පවුඩර්ස් පාවිච්චි කරන hair structure එක සම්පූර්ණ වෙනස් කරන්න බෑ ඒකෙන්. නමුත් hair cut එකේදී structure එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක ටෙක්නික්ස් පාවිච්චි කරනවා.
ඉතින් මේ තැනේදී ගොඩක් වෙලාවට දැන් අපි අද පෙන්නන්නේ මේ වොලියුම් එක වැඩි කරලා පෙන්නන විදිහ ගැන තමයි මේ නේ. ඔව් සහ ඒක ඇත්තටම මේ ෆෝඩ් ග්‍රැජුවේෂන් බොබ් හෙයා කට් එකක් තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට මේකෙදි ඇත්තටම මේ අදහස් වෙන්නේ ෂෝට් ටු ලොන්ග්. ඒ කියන්නේ නෙක් එකේ ඉඳන් ෂෝට් ෆ්‍රන්ට් එකට එනකොට ලොන්ග් වෙන විදිහට තමයි මේ හෙයා කට් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. සහ මේකෙදි වැදගත් වෙනවා අපි ඉස්සරහට අපිට පින්තූර ටිකක් අපිට බලන්න පුළුවන් කරපු මේකට කොහොමද කලර්ස් ඇඩ් කරන්න පුළුවන්. එතකොට නිකන් normal colours ඇඩ් කරන සාමාන්‍යයෙන් කරන විදිහකට කරන්න බෑ ඇත්තටම. ඒතර මේකෙත් ගොඩක් ටෙක්නික්ස් පාවිච්චි කරන්න වෙනවා colours ඇඩ් කරනකොට. සාමාන්‍යයෙන් අපි හිතමු උදාහරණයකට long hair එකක් ගත්තොත් අපිට හොඳ variations වලට hair colours යන්න පුළුවන්. බොබ් එකෙත් යන්න පුළුවන් හැබැයි අමාරුයි. ඉතින් ඒ වගේ එතකොට කොහොමද මේකට කලර්ස් ඇඩ් කරන්නේ සහ අපි ඊට පස්සේ කතා කරමු මේ කොහොමද ප්‍රොටෙක්ට් කරගන්නේ. එහෙම නැත්නම් අපි අනිවාර්යෙන් ඒක ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අද මේ මම හිතන්නේ මේ විලාසිතාවට අනුව දැන් මේ කලර් එකකුත් දාලා තියෙන්නේ නේද? හැබැයි අපි ඊට කලින් අර දිග කොණ්ඩයක් තිබුණු කෙනෙක් කොහොමද සාමාන්‍යයෙන් කොට කොණ්ඩයක් බවට පත් කරගෙන ඒක රැකගන්නේ සහ ඒ වොලියුම් එක කොහොමද පෙන්눔 කරන්නට පුළුවන් වෙන්නේ කියන තමයි අපි අද දැනුවත් කරන්නේ. හරි අපි කතා කරමු දැන් මේක දකින්න මොකද මේ කරන්නේ කියලා. මේකෙදි දැන් hair cut එක කරලා ඉවරනට පස්සේ මේ අපි ගොඩක් වෙලාවට කියන concave කියලා. ඒ කියන්නේ බොබ් එක ගොඩක් ඉන්වර්ට් වෙන විදිහට එමෙන්න ඇතුළට නැමෙන විදිහට තමයි අපි මේක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකේ තියෙන මේ benefits තමයි එහෙම නැත්නම් ඒකේ තියෙන client එකේ තියෙන වාසිය තමයි ගොඩක් වෙලාවට ඒකේ movements වලදී හරි ලස්සනයි. ඉතින් දැන් බොබ් hair cut එකක් කරා කියන්නේ ගොඩක් වෙලාවට කවුරුත් ඒකෙන් ponytail එකක් දාන්න යන්නේ නැහනේ. ඒක ලස්සනට තියාගන්නනේ බලන්නේ short හින්දා. ඉතින් එතනකොට අපි කල්පනා කරන්න ඕනේ එහා එක හරි මේක නීට්ම වෙන්න ඕනේ වැඩක්. මම දකින්නවා සමහර තැන්වලදී ඒක වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම අර ක්ලයන්ට් තියෙන ඒ හෙයා කට් එකට තියෙන ආසාවක් නැතු වෙනවා. ඉතින් අන්තිමට වෙන්නේ මේ එහෙම ප්‍රශ්න. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ හරි පරිස්සමට මේ කරන්න ඕන දෙයක් නිසා මේ මම අද පොඩ්ඩක් මැදිරියට අරගෙන ආවේ මේ කරපු එක ආපහු සෙට් කරලා කොහොමද මේක වෙන්නේ කියලා එක්ස්ප්ලනේෂන් එක දෙන්න. දැන් මේ දක්කීපු ඒ විලාසිතාව කරන අතරතුරේම මතක් කරන්න ඕනේ දැන් අපි හැමෝම මේ ලස්සනට කොණ්ඩේ තියාගන්න විතර නෙමෙයි හැමෝම කැමති ලස්සනට ඉන්න නේද? එතකොට දැන් මේ කොණ්ඩේට කරන විලාසිතාවන් අතර අපි මේ කොණ්ඩේ පාට කිරීම නැත්නම් කොණ්ඩේට වර්ණයක් ගැල්වීම නැත්නම් කලර් කරන්න අපි හැමෝම කැමති මේ වෙනකොට. දැන් වර්තමානයේ ගොඩක් ලොකු විදිහට මේ දේවල් පිළිබඳ විලාසිතාවන් වලට ලොකු නැඹුරුවක් තියෙනවා. දැන් එහෙම කෙනෙක් තෝරගන්නවා නම් Taman කොහොමද වර්ණය තෝරගන්නකොට සැලකිලිමත් වෙන්නට ඕන. Tamanට ගැළපෙන වර්ණයක් කොහොමද තෝරගන්නේ? අපි සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන් මේ සමාජයේ දකිනකොට අපි නිරන්තරයෙන් දකින සමහර පිරිසක් ඉන්න උන්ට ගැළපෙන්නේ නැති වර්ණයක් කරගත්ත පිරිසක්. එහෙම කෙනෙක් අපේ මුහුණටත් එන්න පුළුවන් එහෙම ඉස්සරහට. ඒ නිසා අපි නිවැරදිවම කොහොමද Tamanගේ මුහුණට ගැළපෙන කොණ්ඩේට සුදුසු වර්ණය තෝරගන්නට ඕන කියලා. ඔව් මේකේ ගොඩක් අපි ඉන්නේ ඇත්තටම ඒෂියන් කන්ට්‍රි එකක්. එතකොට ඒ පළවෙනිම දේ තමයි අපේ හියුමිඩිටි ටිකක් වැඩි සහ අපි ගොඩක් මේ රස්න අධික පළාත තියෙනවා සහ සීතල අධික පළාත. නමුත් අපි ඉන්නේ ගොඩක් වෙලාවට කොළඹ වගේ තදාසන්න ප්‍රදේශවල අපිට රස්නේ වැඩි. එතකොට අපේ හැම ගත්තාම මේ හැමේ තියෙන පාට ගොඩක් වෙලාවට අපි කියනවා ටෑන් කලර් එක කියලා කියනවා. එතකොට ගොඩක් සම්භාවිතයක් ඇති වෙන්නේ ටෑන් කලර් එක. එතකොට ඒකට ගොඩක් වෙලාවට යන මේ කලර්ස් තියෙනවා. දැන් අපි මුල් කාලේ ගත්තොත් එහෙම ගොඩක් අපි දැක්කා ඔරේන්ජ් නැත්නම් යෙලෝ කියන කලර් ටෝන්ස් තමයි අපි ගොඩක් කොණ්ඩ වලින් දැක්කේ. නමුත් මේ වෙනකොට ගොඩක් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කලර් නියුට්‍රලයිස් වෙලා ගොඩක් කියන්නේ චොක්ලට් ෂේඩ්ස් එහෙම නැත්නම් සෑන්ඩ් හැෂ්නට් වගේ කියන හරි කූල් ටෝන්ස් වලට තමයි ගොඩක් නැඹුරුතාවයක් දක්වන්නේ සහ ඇත්තටම ඒක දැම්මහම ඒ කෙනෙකුට ඒකේ තියෙන ලස්සන තියෙන්නේත් එතන. ඉතින් අපි ඇහැකට දකින පාට ප්‍රිය වෙන්න ඕනේනේ. ඇත්තට මේක සෞම්‍ය වෙන්න ඕනේනේ. ඉතින් ඒක තමයි වැදගත්ම කාරණාව අපි දකින්න ඕන. ඒක ගොඩක් වෙලාවට කලර් chart එකේදී කලර් ආටිස්ට් කියලා දෙන්න ඕනේ දෙයක් මේ ක්ලයන්ට්. ගොඩක් අය අරගෙන එනවා. ඉතින් ගොඩක් තද පාටවල් ආසයි එහෙමයි කියලා. ඉතින් නමුත් රික්වයර්මන්ට් එක තද නම් ඒක අපිට කරලා දෙන්න වෙනවා. නමුත් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ ක්ලයන්ට් එහෙම නැත්නම් සේවාදායකයාට තමුන් ඒ දෙයක් කියන කවුරු හරි වැරදි දෙයක් හරි ගැලපෙන්නේ නැති දෙයක් හරි කියනවා නම් ඒක පැහැදිලි කරලා දීමේ හැකියාවක් හෙයර් ඩ්‍රෙසර් තුල තියෙන්න ඕනේ. ඒක වැදගත් ගුණාංගයක්. ඉතින් ඒක වුණොත් ඇත්තටම මේ අපිට බහුල දකින්න පුළුවන් හොඳ කොණ්ඩ. දැන් එහෙම හොඳ කොණ්ඩයක් දකින්න කැමති ඔබට දැන් මේ බලන්නක ඉස්සලම මේක දිහා බලලා ඉන්නකො ඊට පස්සේ අපි කතා කරමු නේද? ගොඩක් කල් මහන්සි වෙච්ච සෑහෙන කාලයක් මහන්සි වුණු ගොඩක් හොඳ ප්‍රතිචාර සහ ඒ දේවල් වල ප්‍රතිඵලයක් තමයි මේ කෙස්. මෙන්න මේ
මම මේක ලියලා තියෙන්නේ සහ මේකට අවශ්‍ය කරුණු හොයලා ඔක්කොම කරලා තියෙන්නේ ප්‍රවීණ කේශාලංකරණ ශිල්පී ජීවන් ගුණසේකර මහත්මිය ගැති. අපි කතා කරමු මේ පොත පිළිබඳවත් සහ මම මේක පොඩ්ඩක් එහාට මෙහාට පෙරලනකොට බැලුවා අපිට එදිනදා ජීවිතයේදී වුණත් අපිට උපයෝගී කරගන්න පුළුවන් වෙන ගොඩාක් දේවල් මේ දැනුම මේ පොත තුළ ගැබ් වෙලා තියෙනවා. මේක ගැන කතා කරන්න මම පෙන්නන්නම් පොතේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. හරි. මේක ඇත්තටම ටිකක් මහන්සි වෙලා ලියපු පොතක්. මේකේ කරුණු ගොනු කරලා තියෙනවා. මම ඇත්තටම මූලික කරුණු ඉඳන්ම අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපිට මේ හයර් විතරක් නෙමෙයි ඇත්තටම සාමාන්‍යයෙන් කට්ටියට අපිට මේක බලලා දෙයක් දැනුමක් ගන්න පුළුවන් විදිහට තමයි මම සරලව මම මේ පොත ලියලා තියෙන්නේ. ඒට හේතුව තමයි ඇත්තටම අපිට මේ සමාජයේ ගොඩක් වෙලාවට අපි යනවා ටිකක් ඈත පළාත් වලට යනකොට අපිට දකින්නවා තාම කතා කරන්නේ මූලික සංසිද්ධි ගැන විතරයි. ඉතින් මම කල්පනා කරා මේ කොවිඩ් එක පළවෙනි කාලේ ඉන්නකොට ඉතින් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි මම තීරණය කරේ අතර මෙහෙම පොතක් ලියන්න ඕනේ කියලා. ඉතින් මේකේ කරුණු තියෙන්නේ හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්ට අවශ්‍ය කරුණුත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ගත්තොත් සාමාන්‍ය ජීවිතයේ කෙනෙක්ට දැනගන්න පුළුවන් අවශ්‍ය කරුණුත් තියෙනවා. ඉතින් එහෙම මූලික තැන ඉඳන් ටිකක් අප්ඩේට් වෙන විදිහට කෙරටින් ගැන, කෙමිකල්ස් ගැන, හෙයා කලර්ස් ගැන හෙයා එකේ ඔය දැන් අපි දකින්නේ හිසකෙස් වල view එක කොහොමද ඒක පවතින්නේ, ඒක කොහොමද යන්නේ, එතකොට මේ කලර්ස් වල කොහොමද මේකේ pH balance එක වෙන්නේ, කොහොමද ඒක නියුට්‍රලයිස් වෙන තැන කිය ඉතින් හෙයා එකේ ස්කින් එකේ ගැන ඉඳන්ම මූලික කරුණු ටික අපිට තියෙනවා. ඉතින් මේකේ ආබාධ පිළිබඳක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම. ඒක දැන් මේව ඇවිල්ලා මේ අපිට මේ ආශ්‍රිතව තියෙන බහුලව තියෙන රෝගනේ. දැන් dandruff එකක් කියලා කියනවා, pimples කියනවා. ඒ වගේ පොඩි මේ සාමාන්‍ය එදිනෙදා දේවල්. ඉතින් ඒකට අවශ්‍ය මූලික ඒක වෙන්න හේතුව සහ ඒකට වෙලා තියෙන්නේ කොහොමද කියන කරුණු ටික මම මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය හෙයා කට්ටයක් කරගන්නේ කොහොමද? ඒකේ බේසික් ඇත්තරම. එතකොට ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් එතකොට හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් පටන් ගන්න මූලිකවම මේ සම්බන්ධවට ශාස්ත්‍රයට ආසාවෙන් ඉන්න මුල ඇවිල්ලා ඉන්න කෙනෙකුට බොහොම වටිනා පොතක් විදිහට මට මේක කියන්න පුළුවන්. මේක කොහොමද ලබා ගන්න පුළුවන් එහෙම කෙනෙක්? මගේ අපේ අංකය තියෙනවා. මම එතකොට අපි මේක ෆෝන් නම්බර් එකට කෝල් කරාම විස්තර දැනගන්න පුළුවන්. හරි. ෆෝන් නම්බර් එක නම් දැන් අපි දුරකථන අංකය මතක් කරන්න 0712යි 566යි 566 0712යි 566 566 තුලින් ඔබට පුළුවන් මෙන්න මේ පොත ඔබටත් ලබාගෙන මේ කියව ගන්න ගොඩක් වැදගත්. මොකද අපේ එදිනදා ජීවිතයේදී අපි නොදන්න අපේ කෙස්කවලට අපි කරන්නට ඕන සත්කාරයන් පිළිබඳ අපි කොහොමද සැලකිලිමත් වන්නට ඕන, මුහුණට ගැලපෙන විදිහට, තැනට ගැලපෙන විදිහට අපි කොහොමද කොණ්ඩ විලාසිතාවක් තෝරගන්න ඕනි කියන වගේ අපිට දැන කියා ගන්න ගොඩක් හොඳ වැදගත් වේවි. අපි මේ දැන් අපි කතා කරමු අපි කොහොමද දැන් මේ අපි අද පෙන්වන විලාසිතාව ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද? ඔව්. ඒකේ දැන් මේකේ සාමාන්‍ය මූලික මේ පාටක් තමයි අපි ගල් වෙලා තියෙන්නේ. මට මෙතන අර විශේෂයෙන්ම අවශ්‍යතාවය තිබුණේ අපේ හෙයා එකක් කියන්නේ ස්ටයිල් කරනකොට අපි හෙයාර් ඩ්‍රෙසර් හරිය නැත්නම් අපේ ක්ලයන්ට් හරිය ඇවිල්ලා ස්ටයිල් එකක් මේක ක්‍රියේට් කරනකොට මේක අපිට මූණට ගැලපෙන්නේ කොහොමද? දැන් අත කොණ්ඩේ කිව්වහම දිග තිබුණ පමණින් ලස්සනක් වෙන්නේ නැහැ. සහ නිරෝගී වෙන්නෙත් නැහැ. ඒක කොහොමද කොණ්ඩේ කොට වෙන තරමට මේන්ටේන් එහෙම නැත්නම් ඒ පාලනය කිරීමේ හැකියාව පහසු වෙනවා වගේම එතනින් එහාට එතන මේක ගෙනිය ගන්න කොහොමද? මේක ගොඩාක් වැදගත් වෙනවා. මම අද කාරණා කියන්නත් තමයි මේ ගොඩක් ෂැම්පු කන්ඩිෂනර්ස් භාවිතාවේදී අපි අතින් කියන්නේ අපි නොදන්න කරුණු ටිකක් තියෙනවා. ඒකත් මම කියන්නම්. මොකද හේතුව ගොඩක් වෙලාවට සල්ෆේට් පැරබන් කියන ෂැම්පූස් අපි පහුගිය කාලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඔය සල්ෆේට් කියන කිමිකල් එකකින් වෙන්නේ ගොඩක් වෙලාවට හෙයා එකේ තියෙන මොයිස්චර් එක අඩු කරගන්න එක. අඩු වෙන එක. නොදැනුවත් වුණත් අපි පාවිච්චි කරලා තියෙන නිසා. ඉතින් ඒක නිසා ඒ වගේ ගොඩක් අප්ඩේට්ස් තියෙනවා දැන්. ඒක කොහොමද අපි සල්ෆේට් ෆ්‍රී පැරබන් ෆ්‍රී ෂැම්පූස් තියෙන එක කොහොමද තෝරගෙන තමුන්ගේ කොණ්ඩේට පාවිච්චි කරන්නේ? මොකද සල්ෆේට් තියෙන ෆ්‍රී ෂැම්පූ එකක් පාවිච්චි කළොත් වෙන්නේ හෙයා එකට මොයිස්චර් එකක් එනවා. එතකොට ඒකේ අර අපිට මේ සීදුම් කාර්යයත් එක්කම මොයිස්චර් එක එන නිසා අපිට ඒකෙදි ගොඩක් වෙලාවට හෙයා එකට ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. ආරක්ෂාවක් හම්බ වෙනවා. ඉතින් ඒක හරි වැදගත් කාරණාවක් වෙනවා මෙතනදී. අපිට රූප රාමුත් කියනවා කීපයක් බලන්න. අපි ඒ බලන ගමන්ම කතා කරමු කොහොමද තවත් පැහැදිලිව අපිට කියලා දෙන්න පුළුවන් මේ මොකද්ද? මේක තමයි දැන් මම මේ කරපු හෙයා කට් එක වගේම හෙයා කට් එක. මෙතනදී මම පැහැදිලි කරන්න ඕනේ මේ හෙයා කට් එකට කරලා තියෙන හෙයා කලර් එක. ඒතකොට ඒ රික්වයර්මන්ට් එක අනුව මම මේ හෙයා කලර් එක කරලා තියෙන්නේ. ඒතකොට මෙතන ගොඩක් වෙලාවට හෙයා ස්ට්‍රයිප්ස් වලට තමයි මම ඇඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් කරපු එක වගේම පොඩ්ඩක් වෙනස් හෙයා කට් එක. මේකෙත් මම කලර් එක කරලා තියෙන්නේ. ඒතකොට මෙතනදීත් ගොඩක් වෙලාවට ඒ කලර් වෙන්නත් ඕන සහ ඒක ස්ටයිල් එකක් ඔයගොල්ලෝ දකින්න ඇති
හරි යුනික් ස්ටයිල්ස් තමයි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද බොබ් එකක් ද ෆෝර්ඩ් ග්‍රැජුවේෂන් කිව්වම ඔක්කොටම එක hair cut එක කරලා හරියන්නේත් නැහැ. යම් කිසි වෙනස්කම් කරන්න ඕනේ ඒ කෙනාගේ ෆේස් කට් එකේ හැටියට. දැන් මෙතන තියෙන්නේ ග්ලෝබල් හයිලයිට් වෙනමම hair එකක්. දැන් මෙයාගේ කොණ්ඩේ කරාට පස්සේ තමයි මේ කලර් එක තියෙන්නේ. පෙර ඒ කියන්නේ කලර් එක කරන්න කලිනුත් පින්තූරයක් තියෙනවා අපි ගාව. මම හිතන්නේ ඒක අපිට ප්ලේ කරන්න පුළුවන් වෙයි. එතකොට මේක තියෙන්නේ ග්ලෝබල් hair color එකයි highlight එකයි. එතකොට මේ colors තුනම අපි දැක්කේ තුන් විදිහකට ටෙක්නික්ස්. අන්න ඒක තමයි වැදගත් කාරණාව. මොකද අපි කරනවායි කියලා එකක් කරන්න බෑ. ඉතින් එතකොට එක් එක්කිනාට යුනික් වෙන දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක හරි වැදගත් වෙනවා hair dresser කෙනෙක් එක්ක කතා කරලා ඒක කරද්දී. දැන් මේ අපි දැන් කිව්වාට ෂැම්පූ කන්ඩිෂනර් භාවිතා කරනකොට මොන විදිහටද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ එහෙම කියලා. දැන් මේ වර්ණ භාවිතයේදී අපි මොනවද සැලකිලිමත් වෙන්නට ඕනේ? කොහොමද අපි මේ පිළිබඳ සැලකිලිමත් වෙලා ඒ උපදෙස් ලබා ගන්නට ඕනේ කියන වගේ කතා කරා. දැන් විශේෂම කාරණේ තමයි කෙනෙක් හිතනවා කොණ්ඩේට මොන හරි විලාසිතාවක් කරාම හරි ඊට පස්සේ අපිට පෝෂණයක් ලබා දෙන්න ඕනේ නැහැ කොණ්ඩේට. මේ විලාසිතාව කරාම දැන් අපි කලර් එකක් දානවා කියමු ඉන්නේ එහාට මොන කොහොමද අපි තවත් කොණ්ඩේ ආරක්ෂා කරගන්නේ කියලා හිතන්නේ. දැන් අපි රිලැක්ස් එකක් ස්ට්‍රේට් එකක් කරත් අපි එතනින් එහාට හිතන්නේ මේ විලාසිතාව කරා හරි එතනින් ඇති කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඉන්නේ එහාට කොහොමද අපි කොණ්ඩේ පරිස්සම් කරගන්නේ? ඒ අවශ්‍ය නිසි පෝෂණය අපි කොහොමද ලබා දෙන්නේ කියලා ගොඩක් අය සැලකිලිමත් වෙන නිසා අපි ඒ ගැනත් කතා කරමු. අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට මම හැම තැනකදීම කියන දෙයක් තමයි අපි මොන හරි කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් අපේ hair එකට කරගන්නවා නම් එතන ආෆ්ටර් කෙයා. එහෙම නැත්නම් පසුව මේක ආරක්ෂා කරගැනීමේ කොහොමද උපදේශ මාලාව අනිවාර්යෙන් ගත යුතු දෙයක්. අනිවාර්යෙන්ම. මොකද හේතුව කියන්නේ අපි කෙමිකල් එකක් ඇඩ් කරාට පස්සේ එතනින් එහාට ඒක රියැක්ට් වෙන්නේ කෙමිකල් එකට ඕන විදිහට මිසක් සාමාන්‍යයෙන් තැනකට නෙමෙයි ඒකපත් වෙන්නේ. ඉතින් එතකොට ගොඩක් අපි විශේෂයෙන්ම කතා කරනවා hair colours සම්බන්ධව. hair colours වලදී අපි පාවිච්චි කරන materials තියෙනවා. ඒ materials අනුවත් hair එක damage වෙන්න පුළුවන් ප්‍රවණතාවය අඩු වැඩි වෙනවා. එතකොට හොඳ material එකක් පාවිච්චි කරනකොට ලංකාවේ හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා දැන් එන. ඒතකොට අපි ගොඩක් හොඳ high quality materials පාවිච්චි කරනකොට ගොඩක් වෙලාවට hair එකට damage වෙන ප්‍රමාණය අඩුයි. ඒ වුණත් අපි ඒකට පසුව කරන්න ඕන දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි කියනවා after color shampoo conditioners කියලා. කියන්නේ පසුවට තියෙනවා protect කරගන්න පුළුවන්. මොකද අපි මේ pigment එකක් deposit කරන්නේ. ඒතකොට ඒක පිටින් දාන pigment එකක්. natural pigment එක අයින් කරලා. එතකොට ඒක සේදුම් කාරකවලදී මේ hair එක wash වෙවි යනවා. ඉතින් එතකොට ආපහු අර dry වෙන්න ගන්නවා. දැන් ඔය වගේ හේතු නිසා ගොඩක් වෙලාවට clients ලාට ඒ අප්ඩේට් එක නැති නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝන්ගේ අතින් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් සලොන් එකෙන් අහන්නෙත් නැහැ, ඒකට අපහු යන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙන හින්දා තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ කලර් එකක් කරපුවාම කලර් එකට තියෙන after color treatments තියෙනවා වෙනම, after color shampoos තියෙනවා වෙනම, conditioners තියෙනවා. එතකොට ඒවා අනිවාර්යයෙන්ම පාවිච්චි කළ යුතුයි. මොකද හේතුව ප්‍රොටෙක්ෂන්ස් එක. එහෙම නැත්නම් ආරක්ෂාව ලැබෙන්නේ මේ දේවල් වලින් විතරයි. සාමාන්‍යයෙන් කලර් එකක් දාලා සාමාන්‍ය ෂැම්පූ කන්ඩිෂනර් එකක් දැම්මට අපිට ඒ කලර් එකට අවශ්‍ය ප්‍රොටෙක්ෂන් එක එකෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක හම්බෙන්නේ නැති නිසා අපි ගොඩක් වෙලාවට කියන්නේ ඒකයි ප්‍රොටෙක්ෂන්ස් වලදී මේක පාවිච්චි කරන්න කියලා අනිවාර්ය කරන්නේ ඒක නිසා. හරි. දැන් අපි ඔන්න අද දවසේදී මේ කරන්න අර පෙන්වනව විලාසිතාව දැන් ඉවර කරගෙන තියෙන්නේ. අපිට බලන්න පුළුවන් බලන අතරේ කතා කරමු. ඔව්. අපි කේප් එක ගලවලා පෙන්නමු. ඊට පස්සේ අපි සයිඩ් එකට බැලුවොත් එහෙම එයාට පේනවා ගොඩක් හරි යුනික් විදිහකට තමයි අපි ගොඩක් වෙලාවට එයාට මේ hair cut එක මම කරලා තියෙන්නේ. අපිට මේ පිටිපස්සෙන් කොටට සහ ඉස්සරහින් දිගට පේන විදිහට සහ මේකේ ඔයාලට පේන ඇති දැන් මේක කොච්චර නීට්ද කියන එක. ඒක පිළිවෙල වෙන්න ඕනේ. මොකද මේක තමයි වැදගත්ම කාරණාව. මේ hair එකක දකින්න ඕනේ. එතකොට මෙයාට ස්ටයිල් එක කියන එක කැමති විදිහට එයාට කරන්න පුළුවන්. දැන් මම තෝරගත්තේ ඇත්තටම මේ මූණ ගොඩක් ස්ලිම්. කියන්නේ ස්ලිම් එක්කෙනෙක් මෙයා. මගේ ශිෂ්‍යාවක්. ඉතින් එතකොට නමුත් මෙයාගේ තිබුණේ ෂෝල්ඩර් ලෙන්ත් එකට. එතකොට ඒක අපි බලන්න ඕනේ කොහොමද මෙයාට ගැලපෙන නිසා හොඳ පැත්ත කොහොමද කියන එක. ඉතින් ඒක නිසා මේ වගේ hair cut එකට මම ගියේ. එතකොට මේ තැන්වලදී අපිට මේ තව කලර්ස් ඇඩ් කරලා මේක කොහොමද චේන්ජ් කරගන්නේ කියන ඒවා ඉස්සරහට අපි කතා කරන්න පුළුවන්. හරි. අපි මේ දේවල් ගැනත් ඉස්සරහට කතා කරන්න. මේ අපි දැන් දකිනවා ලස්සනට කොහොමද කෙට්ටු කෙනෙක්ට කෙට්ටු යුවතියකට සහ කොණ්ඩේ ටිකක් කොට කෙනෙක්ට ඒ වොලියුම් එක ඒ පිරිපොන් භාවය ලබා දෙන ආකාරයට විලාසිතාවන් කරගන්න කොහොමද කියන වාගේ තමයි අපි දැනුවත් කරේ. දැන් සමහර අය තවත් හිතන කාරණයක් දැන් අපි ඔය අයන් කරානේ. ඒ වගේ දෙයක් කරනකොට කොණ්ඩේ අපේ ගොඩක් ඩැමේජ් වෙයි. නැත්තම් තුවාල වෙලා කොණ්ඩේ තවත් නාස්ති වෙයි කියලා එහෙම කෙනෙක් හිතෙන්න පුළුවන්. දැන් එහෙම කරන කෙනෙක්ට සමහර විට දිනපතා
කරන්න වෙන්න පුළුවන් කෙනෙක්ගේ රැකියාව අනුව නැත්නම් වෘත්තමය කටයුතුත් එක්ක. එතකොට එහෙම විලාසිතාවන් කරන කෙනෙක් මොන වගේ දේවල්ද ආරක්ෂාකාරී ක්‍රියාවන් අනුගමනය කරන්නට ඕන? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ හැමදාමම අයන් කරනවා නම් අනිවාර්යෙන් heavy protections පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි hair coat එකට අපි දැන් උදාහරණයකට වයසකට නිකන් යන්නේ නැහැනේ කුඩයක් අරගෙන යන්නේ තෙමෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ මේකට අනිවාර්යයෙන්ම ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ. මොකද අයන් එකේ හීට් එක අපි පාවිච්චි කරනවා above 100 100ට එහා. එතකොට ඒ පාවිච්චි කරන තැන්වලදී hair එකේ cuticle එක අනිවාර්යයෙන් damage වෙනවා. ඉතින් ඒ තැනකට අපිට damage වුණාට පස්සේ කරනවට වඩා හොඳයි මේ protections වලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ අයන් එකක් වගේ එහෙම නැත්නම් hair dryer එක පාවිච්චි කරන ගොඩක් hair එකට ලං කරලා ඒකත් ගොඩක් වැරදි ක්‍රමයක්. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට අපිට පොඩි කාලෙකදී පැහැදිලි කරන්න අමාරුයි. නමුත් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා එකින් එක අපි ගෙනල්ලා මේක මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා අපි ඉස්සරහ සෙග්මන්ට්ස් වලදී අපිට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන වෙලාවකට අපි කතා කරමු. සහ මම කෙටියෙන් කියන්නම් අනිවාර්යයෙන්ම hair dryer එකක් hair එකකට පාවිච්චි කරනකොට ගොඩක් අය වැරදි අතින් ළඟට අරගෙන පාවිච්චි කරනවා hair එක ළඟට. ඉතින් ඒක ගොඩක් වැරදි. දෙවෙනි කාරණාව තමයි ඒක dry වෙන්න දෙනකොට ගොඩක් වෙලාවට protection එකක් නැහැ. එතකොට ඒකත් වැරදි. එතකොට ඒක හැමදාම වෙනකොට ඕවර් ඩ්‍රයිව් වෙනවා. එතකොට කොණ්ඩේ දුඹුරු ගතියක් එහෙම නැත්නම් ලස්සනට තිබුණ කළු ගතිය ෂයින් එක කෝට් එක සම්පූර්ණයෙන්ම යනවා. පිච්චීමක් වගේ. ඔව්. ඉතින් එතකොට ඒකට ආපහු ප්‍රතිකාර කරනකොට ඒක බල මේ ඇබ්සෝබ් වෙන්නේ නැහැ. කියන්නේ උරා ගැනීමේ හැකියාව අඩු. මොකද ඩැමේජ් වෙලා තියෙන ප්‍රමාණය වැඩිනේ. ඉතින් යම්කිසි කාලයක් යනවා අර ප්‍රොසෙස් එක නතර කරලා තමයි ට්‍රීට්මන්ට්ස් වලට කරන්න. නමුත් ඒක කෙරෙන්නේ නැහැ. අපි ආයෙත් කොණ්ඩේ ඩ්‍රයි කරගන්නනේ වැදගත්කම දෙන්නේ. දැන් මේ විදිහට අපිට මේ අපේ කොණ්ඩය රැක ගන්න, මේ විදිහේ පිරපොන්ව ලස්සනට නිරෝගීව තියාගන්න මේ විදිහට උපදෙස් ලබා දුන්නට දැන් මේ කාර්යබහුල කෙනෙක් හැබැයි කොහොම හරි වෙලාව හොයා ගන්නව නේද සංචාරය කරන්න. ඒ වගේම තමයි බොහෝ පුණ්‍ය කටයුතු වලට දායකත්වය ලබා දෙන්න. කොහොමද මේ වෙලාව හොයාගන්නේ? දැන් ගොඩාක් දෙනෙක් මෙතුමා ගාවට යනවා ලස්සනට කොණ්ඩේ හදාගන්න, ලස්සන නිරෝගී කෙස් කලබක් ලබා ගන්නට ඒ උපදෙස් ලබා ගන්න. ඒ අතරතුරේ අර දේවල් වලට කොහොමද කාලය හොයාගන්නේ? ඒක ඉතින් මේ ඇත්තටම මේ ළඟදී ඉඳන් තමයි මම පොඩ්ඩක් ට්‍රැවල් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක ඉතින් අහසයි. ඉතින් මොකද පිනක් කරන එක ඉතින් පිනක් තියෙන්නත් එපා ඒක කරගන්න. ඉතින් ඒවත් කරගෙන ඉතින් මේකත් කරන් ඉන්නවා. වැඩි හරියක් ජිම් එකටත් යනවාද කියලා අහනවා අපි. ඔව් අනිවාර්යෙන් මම අනිවාර්යෙන් කියන දෙයක් තමයි මේ තමුන් ඇත්තටම hair dresser කෙනෙක් වුණාම මම දකින දෙයක් තමයි අපි හැම තැනකටම ඕන කෙනෙක් වුණාම මේ හොඳට නිරෝගීව ඉන්න ඕනේ අපි හැමෝම. අනිත් එක අර දකින්නේ අපි දැන් එනවා නම් ඔබතුමා ගාවට ඔබතුමාගේ ස්වරූපය බලන අපි තීරණය කරන්නේ නේද? හොඳ දෙයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක හරි වැදගත් වෙනවා. අපි නිරෝගීව ඉන්න දැන් අපිට මට කන්සල්ටේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙකුට මගේ පිම්පල්ස් නැත්තම් මට එයාට කීයත හැකි පිම්පල්ස් ගැන මොන හරි දෙයක්. මගේ තියාගෙන මට කියන්න බෑනේ. ඒ වගේ. ඉතින් මම ගොඩක් වෙලාවට මම අපි ගෲමින් පැත්ත ගැන මම ටිකක් සැලකිලිමත් වෙනවා. හොඳයි. ඉතින් මේ වැඩ කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්නට ඒ වගේම තමයි මේ අපිට ඒ ලබා දෙන උපදෙස් නිසියාකාරයෙන් තවත් කාලයක් ලබා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරනවා මෙතුමන්ගේ දුරකථන අංකය ඔස්සේ නිරෝගී පිරිපුන් කෙස් කලමකට අවශ්‍ය කරන සියලුම උපදෙස් ලබා ගන්නට සහ සියලුම කේශාලංකරණ කටයුතු වෙනුවෙන් ඔබටත් පුළුවන් මෙතුමා ගාවට ගිහිල්ලා මෙන්න ගහන්න 0712 566 566 0712 566 566 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා ඒ තොරතුරු පිළිබඳ දැන කියාගෙන ඔබට පුළුවන් මොන ගැහෙන විතරක් නෙමෙයි කෙස් පොතත් ඔබට පුළුවන් ලබාගෙන ඒ තුළිනුත් පරිශීලනය කරගන්න දැනුම එකතු කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතු වුණු කේශාලංකරණ ශිල්පී ජීවන් ගුණසේකර මහත්මයාට. ඒ වගේම තමයි ඔබ දෙපළටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තව දවසකදී තවත් තොරතුරු පිළිබඳ කතා කරන්න එකතු වෙමු. ආයිබෝන් සුබ දවසක්. ආයිබෝන් සුබ දවසක්. අපිට එහෙමනම් ලැබෙන කාල වේලාවත් අද දවසට අවසන් වෙනවා. හැබැයි අපි හෙට උදෑසන 8ට ඔබව නැවත මුණ ගැහෙනවා. අඟහරුවාදා පියුම් වලින් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම අද දවස වාසනාවන්ත නිරෝගීමත් දවසක් බවට පත් වේවා කියලා. අපි නැවත හෙට දවසේදී මුණ ගැහෙමු. ආයිබෝන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.